ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. සන්ලයිට් කියා නැචරල්ස් ඔබේ ඇඳුම් කියා කරයි. අද 2021 පෙබරවාරි 24 බදාදා සිරස්තල පාස්කු ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක් ඉන්දිය ඒජන්තයෙකු පිළිබඳ පරීක්ෂණ පවත්වන්නයි කොමිසම නිර්දේශ කරයි. හිටපු ජනපතිට පාස්කු කොමිසමෙන් අපරාධ චෝදනා එල්ලවීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සාකච්ඡා. සාකච්ඡාවට කිහිපයකින් පසු පාකිස්තාන අගමැති දිවයිනෙන් පිටත්වයයි. නරහෙන් පිට කොවිඩ් එන්නත් කරනේදී නොසන්සුන් තත්ත්වයක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට ඇමති සුදර්ශනීගෙන් චෝදනා. හදිස්සියේ කෝල් එකෙන් සමහර තීන්දුව වෙනස් වෙලා තියෙනවා. එතන ගැටලුවක් තියෙනවා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයබෝවන් ඔබෙක් වන්නේ අද දෙරන රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. පාස්කු ප්‍රහාරයට විදෙස් මැදිහත්වීමක් පැවතියද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන්නයි ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවේ නිර්දේශ කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ සාක්ෂි විමසීම්වලදී අනාවරණ වූ අබුහින්ද් සහ සාරා ජෙස්මින් පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි. ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක් ඇති බවටත් සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු ලබා දුන් සාක්ෂි සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වෙනම පරිච්ඡේදයක් අවසන් වාර්තාවට ඇතුළත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අගරදුගුරු අති උතුම් මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජයගුඩරත්න, විශේෂ කාර්ය බලකායේ හිටපු අනදෙන නිලධාරී එම්.ආර්. ලතීෆ්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඇතුළු සාක්ෂිකරුවන් රැසක් මේ සම්බන්ධයෙන් සාක්ෂි දී ඇති බවයි. කෙසේ වෙතත් එම සාක්ෂිකරුවන්ගෙන් කිසිවකුත් අනුමාන හැරෙන්නට මෙම කරුණ විමසා බැලිය හැකි මට්ටමේ සාක්ෂි ලබා දීමක් සිදු කර නොමැති බව අදාළ කොමිසම පෙන්වා දෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂියකට අනුව මෙම ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ අබුහින්ද් නම් ඉන්දියානුවෙකු පිළිබඳව කොමිසමේ අවධානය යොමුව තිබෙනවා. එහි දැක්වෙන්නේ ප්‍රහාරයට පෙර විදෙස් බුද්ධි අංශයකින් ලද පූර්ව අනතුරු ඇඟවීමේ තොරතුරු මෙකී පුද්ගලයා සතුවද පවතින්නට ඇතැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ඇඟවීමක් කළ බවයි. ඒ අනුව ජනාධිපති කොමිසම මෙකී අබුහින්ද් නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් තම සීමාව තුළ විමර්ශනයක් කළ බවත් එහිදී සහරාන් හෂිම් ඇතුළු ත්‍රස්තයින් 2017 වසරේ අගභාගයේ සිට අබුහින්ද් නැමැත්තෙකු සමග සම්බන්ධකම් පැවැත්වූ බවට සහරාන්ගේ බිරිඳ හාදියා සාක්ෂි දුන් බවත් කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. අබුහින්ද් පිළිබඳව අනන්‍යතාවේ හෙළි නොකළ ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙකු ජනාධිපති කොමිසම හමුවේ ඉතා සංවේදී සාක්ෂියක් ලබා දුන් බවද කොමිසම සිය වාර්තාවෙන් පෙන්වා දෙනවා. අදාළ සාක්ෂිකරුට අනුව අබුහින්ද් යනු ඉන්දීය පළාත් බුද්ධි අංශයක් විසින් නිර්මාණය කළ චරිතයක්. ත්‍රස්තක්‍රියා සඳහා සිරියාවට ගිය ඉන්දිය ජාතිකයන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමක් පිළිබඳ සොයාබැලූ මෙහෙයුමකට අදාළ බුද්ධි අංශය අබුහින්ද් යොදාගෙන ඇති බව ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් වනවා. විශේෂඥ සාක්ෂිකරු කොමිසමට පවසා ඇත්තේ අබුහින්ද් නැමැති මෙම පුද්ගලයා ඉස්ලාමීය රාජ්‍ය කලාපීය නියෝජිතයා ලෙස විශ්වාස කිරීම හේතුවෙන් තමන් සිදුකිරීමට යන ප්‍රහාරය සැලැස්ම පිළිබඳ සහරාන් හෂිම් ඇතුළු ත්‍රස්තයින් විසින් අබුහින්ද් දැනුවත් කරන්නට ඇති බවයි. ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ දැක්වෙන්නේ අප්‍රේල් 21 උදෑසන පළමු ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවීමෙන් පසු පුපුරණද්‍රව්‍ය රැගත් වාහනයක් පිළිබඳ තොරතුරක් මෙම ප්‍රභවයෙන් රාජ්‍ය බුද්ධි සේවයට ලැබී ඇති අතර කොච්චිකඩේ දේවස්ථානය අසල නවතා තිබූ පුපුරණද්‍රව්‍ය ඇතුළත් වෑන් රථය සොයා ගැනීමට හැකි වූයේ ඒ අනුව බවයි.
කෙසේ වෙතත් ඉන්දියානු පළාත් බුද්ධි අංශය විසින් සිදු කරන බුද්ධි මෙහෙයුම් පිළිබඳ මධ්‍යම රාජ්‍යයේ නොදැන සිටි බැවින් 2019 අප්‍රේල් 7 වන දින මෙරටට පැමිණි ඉන්දිය ආරක්ෂක ලේකම් සංජය මිත්‍රා මහතාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇතැයි නොදැන සිටින්නට ඇති බව සාක්ෂි ලබා දුන් විශේෂඥයාගේ මතය වී තිබෙනවා. ජනාධිපති කොමිසම අවසන් වාර්තාවේ සඳහන් කොට ඇත්තේ මෙම අබුහින්ගේ අනන්‍යතාවය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන බවයි. එම විමර්ශන ඉදිරියටම ගෙන යා යුතු බව ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. විදේශ මැදිහත්වීම යන ශීර්ෂයේ ඔස්සේ ජනාධිපති කොමිසම පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී කටුවාපිටිය සන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිඳ වන පුලස්තිනී මහෙන්ද්‍ර නොහොත් සාරා ජෙස්මින් පිළිබඳවයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සාරා ජීවතුන් අතර සිටි බවට සාක්ෂිකරුවන් දෙදෙනෙකු කොමිසම හමුවේ සාක්ෂි දී තිබෙනවා. එසේම සයින්ද මරුදු පිපිරීම සිදු වූ ස්ථානයේ තිබූ ශරීර කොටස් සමග සාරාගේ මවගේ DNA විශ්ලේෂණය කිරීමේදී පිපිරීමෙන් සාරා මියගිය බවක් තහවුරු වී නැතයිද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්. ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත්තේ එබැවින් මෙම සාක්ෂි සැලකිල්ලටගෙන සාරා පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලෙසයි. එමෙන්ම අල්කයිඩා සංවිධානයට සම්බන්ධ තුර්කි ක්‍රියාකාරිකයෙකු වන අබු අබ්දුල්ලා අල් යමිනි නැමැත්තෙකු සමග කටයුතු කරන රිම්සාන් නම් ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳවත් ඔහු සම්බන්ධතා පැවැත්තු අල්කයිඩා සංවිධානයට සහය දැක්වීමේ චෝදනා මත මේ වන විට ඔස්ට්‍රේලියානු බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිටින ලුක්මන් තාලිබ් පිළිබඳවත් පාස්කු ප්‍රහාරයට අදාළව විමර්ශන සිදු කරන ලෙස ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබෙනවා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. මේ අතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධීක්ෂණය කොට වාර්තාවක් ලබා දීමට පත් කළ කැබිනට් අනු කමිටුව අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වුණා. එහිදී කමිටු සමාජිකයින් වාර්තාවේ නිර්දේශ පිළිබඳ දීර්ඝ වශයෙන් විශ්ලේෂණය කළ බව එහි සමාජික අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළා. අද දිනේදී මෙහි තිබෙන නිර්දේශ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජාතික ආරක්ෂා ක්ෂේත්‍රයේ නීතිය හා සාමය ඒ වගේම ආගමන විගමන සංචාරක යනාදී විවිධ ක්ෂේත්‍රවලට අදාළ නිර්දේශයන් අපි වර්ගීකරණය කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමට තියෙන ප්‍රායෝගික ගැටලු මොනවද මේවා ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේ තියෙන ගැන දීර්ඝව සාකච්ඡා කළා. මේ වාර්තාව අනිවාර්යයෙන්ම මාර්තු මාසේ 15 වෙනිදාට අතිගරු ජනාධිපතිතුමාට බාර දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙම කමිටුවෙන් කාදිනතුමා හිතන විදිහේ සාධාරණ ඉෂ්ට වේද? මොකද උන්වහන්සේ කියනවා මේකෙන් සාධාරණයක් වෙන්නේ නැහැ කියලා. මෙහි නීතිමය කාරණා පිළිබඳ අපේ අනු කමිටුවේ කිසිම සලකා බැලීමක් කරෙන්නේ නැහැ. ඒ සලකා බලන නීතිපති. ඒ වාර්තාව දැනටමත් නීතිපතිවරයාට යවලා තියෙන්නේ. නීතිපතිවරයාගේ වගකීමක් තමයි නඩු පවරන්නේ කාටද කියන කාරණේ සම්බන්ධයෙන් තීරණය කිරීම. අපි කටයුතු කරන්නේ අනිකුත් සමාජීය කාරණා ක්‍රියාත්මක කිරීමේදී මතුවේ හැකි දේශපාලන සමාජීය ගැටලු සලකා බලමින් මේ නිර්දේශ ක්‍රියාත්මක කළ හැකි කෙසේද ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්න වේවිද කියන කාරණා තමයි අපේ කමිටුව විසින් සලකා බලන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහතාලා දැන් එකට ඉන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමක් දැන් තියෙනවා මේකට මගගේ යුක්තියක් වගේ කියලා. ඔබතුමාලා නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙනවද? ඔව් මෙහෙම දෙයක් මම දැක්ක මේ කමිටුවේ සමාජිකයෙක් හැටියට මේ වාර්තාව ගැන හොඳින් අධ්‍යයනය කරනකොට රජයක් අකර්මණ්‍ය වීම තුල තමයි මෙවැනි සිදුවීම් සිද්ධාමයට හේතු සාධකයේ බවට පත් වෙන්නේ කියන එක. අපිට ඒද බීද සීද කියන එක අදාළ නෑ. නමුත් රාජ්‍ය නායකයෙක් බවට ජනතාව පත් කරගන්න නායකයා තමන්ගේ රාජකාරිය හරියාකාරව නොකරන්නේ නම් එක රටක් එක නීතියක් නම් කාටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කිරීම හෙට පක්ෂ විධායක සභාවේදී සාකච්ඡාවට ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේ අද පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ පක්ෂ කාර්යාලයේදී රැස් වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ලේකම්තුමා උත්තර දෙනවා.
විශේෂයෙන්ම පාස්කු කොමිසම පිළිබඳවත් විශාල සාකච්ඡාවකට බඳුන් වුණා. ඒ අනුව අපේ හෙට තිබෙනවා අපේ විධායක සභාව. විධායක සභාවේදී මේ සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් වෙයි. අපි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳව අපේ අදහස ඊළඟට හෙට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශව අදහස් පළ කළා. අන්තවාදී ව්‍යාපාරයන් මෙහෙවන පිරිස හඳුනාගෙන ඔවුන්ට දඬුවම් දීම සඳහා මේ කමිෂන් සභාවෙන් අවශ්‍ය නිර්දේශයන් ලැබෙයි කියන විශ්වාසයක් අපට තිබුණේ. නමුත් ඇත්තෙම දැන් මේ වාර්තාව දිහා බැලුවාම බුදුබල සේනා සංවිධානය වැනි සංවිධාන තහනම් කරන්න මෙහි නිර්දේශ කරලා තියෙනවා. නමුත් ම්ලේච්ඡ කටයුතු මෙහෙවපු පිරිස පිළිබඳ මෙහි ඇත්තටම වැඩි අවධානයක් යොමු වෙලා නැහැ. පාසුපාරේ සිද්ධ කරේ යහපාලන ආණ්ඩුව නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. යහපාලන ආණ්ඩුවේ යම්කිසි අතපසුවීමක් නිසා මේ සිද්ධ වෙච්ච කාරණාවට එදා යහපාලන ආණ්ඩුවෙන්ම තමයි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවකුත් අද වර්තමානයේ මේ එළියට ආපු වාර්තාවේ මුල් අවස්ථාව ලබා දුන්නේ යහපාලන පාර්ලිමේන්තුවෙන් තමයි අපේ බලවත් ඉල්ලීමට. අපි මේ වාර්තාවෙන් දැනගන්නට කැමති මේකේ පිටිපස්සේ ඉන්න මහා මොලකරුවෝ කවුද කියලා. ඒ මොලකරුවෝ විතරක් නෙවෙයි මේ මොල සෝදපු ඒගොල්ලෝ කවුද? මේකට අමුද්‍රව්‍ය සැපයුවේ කවුද? ඉතින් මේ සම්බන්ධයෙන් අපි බලාගෙන ඉන්න ලෝක ප්‍රජාවත් එක්ක ඔය බෝලේ පාස් කර ඉන්න බෑ. අපි ඉල්ලා සිටින්නේ සාධාරණත්වයක්. ප්‍රසාද්බද්දුවෙන් සම්බන්ධයෙන් තියෙන්නේ අල්ලස්සු දූෂණ පනත යටතේ ඔහුට හිරිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් ඔහු අර අත්අඩංගුවේ පසු වෙච්ච කෙනෙක්ව නිදහස් කරගන්න කතා කරා කියන එක තියෙන කරුණු දෙක විතරයි. නමුත් පහුගිය කාලේ විශාල ආందోලනයක් තිබුණා ඊට වඩා බරපතල කරුණු ඔහුට හිරිව තියෙනවා කියලා. නමුත් වාර්තාවේ එහෙම දෙයක් නැහැ. මුස්ලිම් නායකයන් පිළිබඳවත් විවිධ මැදිහත් වීම කරා කියන චෝදනාව තිබුණා. නමුත් ඒ පිළිබඳ ඇත්තටම වාර්තාවේ පැහැදිලිව නිශ්චිතව නැහැ. ඉතින් ඒකත් එක්ක වාර්තාව මත පදනම් වෙලා ඇත්තටම මෙහි සැබෑ වග උත්තර කරුවා හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ වෙනකොට මේ කාදිනල්තුමා ඇත්තටම මේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ඔය සම්බන්ධව සාහිත්‍යපත් වෙන්නේ නැහැ උන්වහන්සේ. අපි බලාපොරොත්තු වෙන කතෝලික ජනතාව හැටියට සාධාරණය සහ මේකට වරදකරුවන්ට ඒ දඬුවම් පවතින නීති රාම තුළ දඬුවම් කරන්න. ඒ නිසා අපි ඒක මහ ජනතාව වෙනුවෙන් අපි ඒ යුතුයකම ඉෂ්ට කරනවා. මේ කතාවක් තියෙනවා මෝ හේන පාලු කරනකොට gedara තියෙන මෝහමට තඩි බානවයි කියලා කතාවක් අපේ සමාජයේ තියෙනවා. ඒ නිසා මේ බෝම්බ ගැහිීමේ වගකීම පවරන්නඩ දුර්වල රාජ්‍යයටද එහෙමත් නැත්නම් මේ බෝම්බ ගැහිීම සඳහා ඒ ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්නු අන්තවාදීන්ට උඩගෙඩි දුන්නු ඔවුන්ව සකස් කරපු අන්තවාදී සුළු ජාතික දේශපාලඥයෝ සහ ඒ කණ්ඩායම් වලට නෙවෙයිද කියන එක අපි මේ වෙලාවේදී ප්‍රශ්න කරන්න සූදානම්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන කවර හෝ යෝජනාවක් ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවට සහාය දෙන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ ඊයේ මානව හිමිකම් සැසිවාරය අමතමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වැනි සැසිවාරය රටවල් 47ක සහභාගීත්වයෙන් පසුගිය සඳුදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භුණු අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර සමුළුව පැවැත්වෙන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 9ට පමණ මානව හිමිකම් කවුන්සිලේ සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් මහකොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති වාර්තාවට ප්‍රතිචාර දැක්වුවා. As I address you today, the Office of the High Commissioner for Human Rights has published a report on Sri Lanka, accompanied by an unprecedented propaganda campaign on that report. End of terrorism guaranteed the most cherished of all human rights, right to life of all Sri Lankans. It is regrettable that despite the spirit of cooperation with the HRC and its mechanisms, elements working against Sri Lanka intend to table another country-specific resolution based on the OHCHR report. I leave it to the members and observers of this council to make their own judgment on whether Sri Lanka represents a situation that warrants urgent attention of this council, or if this campaign is essentially a political move that contravenes the very values and principles on which this council has been established. I appeal to the members of this council to take note of our continued engagement and cooperation on its merit and support us by rejecting any resolution against Sri Lanka.
මේ අතර ලෝක ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහලේකම්වරයා ඊයේ සැසිවාරයේ ඇමතු අවස්ථාවේ මෙරට කොවිඩ් වැළඳී මිය යන පුද්ගලයින්ගේ මළසිරුරු භූමදානයට අවසර හිමි නොවීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. The OIC is concerned with the situation of Muslims in Sri Lanka as they are denied the right to be buried the bodies of the virus victims following the Islamic rule while adhering to the guidelines of the World Health Organization. The OIC urged the government of Sri Lanka to take swift action to guarantee and respect the right of burial of the Muslim community. ශ්‍රී ලංකාව තුළ අතීත හිංසාවන්ට වගවීමේ යන්ත්‍රණයේ ඇති අඩුපාඩු සම්බන්ධයෙන් වන යෝජනාවද ඇතුළුව මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිගන්වන බව ඇමරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අද මානව හිමිකම් සැසිවාරය අමතමින් සඳහන් කළා. I'm pleased to announce the United States will seek election to the Human Rights Council for the 2022 to 2024 term. We encourage the Council to support resolutions at this session addressing issues of concern around the world, including ongoing human rights violations in Syria and North Korea, the lack of accountability for past atrocities in Sri Lanka, and the need for further investigation into the situation in South Sudan. මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන්ද අද මානව හිමිකම් සැසිවාරයේදී සාකච්ඡා කිරීමට නියමිතයි. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද පැවැත්වුණා. අනතුරුව කොළඹ පැවති පාකිස්තාන ශ්‍රී ලංකා ආයෝජන සමුළුවේදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එරට ඓතිහාසික බෞද්ධ ශිෂ්ටාචාරයට අයත් නටබුන් නැරඹීමට හා සිද්ධස්ථානවල සංචාරය කිරීම සඳහා ශ්‍රී ලාංකික ජනතාවට අවස්ථාව උදා කර දීමට තමන් සූදානම් බවයි. දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද උදැසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. දෙරටේ කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හෝමාරුව සංචාරක කර්මාන්තය හා වෙළඳාම ප්‍රවර්ධනය මෙන්ම ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් රාජ්‍ය නායකින් දෙපළ මෙහිදී අදහස් හෝමාරු කරගෙන තිබෙනවා. අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා කොළඹ පැවති වෙළඳ ආයෝජන සමුළුවටද සහභාගී වුණා. ඊට දෙරටේ අමාත්‍යවරුන් ආයෝජකයින් සහ විවිධ ව්‍යාපාරිකයන් එක්ව සිටියා. We have a relationship that has huge potential for both the countries. From Pakistan point of view, I think the most we can learn from Sri Lanka is in tourism, because you have a much more advanced tourism industry compared to us. Pakistan also has probably the most undiscovered religious tourism, the Gandhara Buddhist civilization. North of Islamabad was the center of the Buddhist civilization, and we have discovered various new sites for Buddhist tourists to visit Pakistan, make it for the Buddhist community to actually make a trail for them all over where they can visit various shrines. We just recently discovered a 40 feet sleeping Buddha in Pakistan, which is quite unique. So I invite the Sri Lankan businesses. You can come over to Pakistan and we'll be hosting you. I extend my invitation to you, Mr. Prime Minister. We look forward to seeing you. මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයට සමගාමීව එරට විදේශ අමාත්‍ය මක්තුම් ෂා මෙහෙමුඩ් කුරේෂි මහතා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්ද අද පැවැත්වුණා. එමෙන්ම පාකිස්තාන වෙළඳ අමාත්‍ය අබ්දුල් රසාක් ඩවුඩ් මහතා සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක්ද පැවැත්වුණා. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම් බාධාවකින් තොරව පවත්වාගෙන යන ආකාරය මෙන්ම පාකිස්තානයට මෙරටින් අපනයනය කෙරෙන බුලත් සහ අනිකුත් අපනයන නිෂ්පාදන සඳහා පනවා ඇති තීරුබදු නොවන අනිකුත් බදු ඉවත් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ඒ අතරතුර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක්ද පැවතියා. ඒ අතර ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති භෝජන සංග්‍රහයකටද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද එක්ව සිටියා. දෙදින නිල සංචාරය නිමා කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ යලි සිය රට බලා පිටත්ව ගියා.
තවත් කොවිඩ් මරණ 4ක් අද පස්වරුවේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 457ක් දක්වා ඉහළ ගියා. සමස්ත ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 81467ක් ලෙසයි. ඒ අද වාර්තා වූ ආසාදිතයින් 458 දෙනා සමගින්. මේ අතර කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙලේ ගැටලු මතුවී ඇතැයි වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද අනාවරණ කළා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත අද උදැසන නාරාහෙන් පිට කිරුළපාරේ පිහිටි බටහිර බෙහෙත් ශාලාවේදී ජනතාවට ලබා දීම සිදු කෙරුණා. කෙසේ වෙතත් එම ස්ථානයට ඒ අවට පදිංචි විශාල පිරිසක් පැමිණීමත් සමග එහි යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. ඔයාලා බලෙන් කොපි බදාගන්න එපා. ඒක තමයි අපිත් කියන්නේ. ඒක කාටද කියන්නකො. ගෝලිමට එන්නකො. ගෝලිමට එන්න ඔයාලා නැතිලා කියන්න. නැත්නම් ඔය වැඩේ කරන්න වෙන්නේ නැහැ නේ බලන්නකො. මේ අනිත් අය වයින් කරන්නකො. වයින් කරලා ඒගොල්ලන් පිළිපස්සට යන්න කියන්න. අනතුරුව එහි පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තා. පෙයිසලා නැත්තම් කවුරුරි එයාලා එන්න සිකුරාදා පෙරේද රජිස්ට්‍රේෂන් කට්ටිය විතරයි ගන්න නේද? හරි ගන්න පිළිවෙල කියන්නේ. ඕපන් එකේ අංක පිනවලට ගන්න. අපට නම්බර නැහැ. නම්බර නැත්තම් ඉන්න එපා. 6:45 ඉඳන් මෙහෙ විතරයි මේ ඔක්කොම ප්‍රොබ්ලම්ස්. මේ අපි වැක්සින් එකට ඉස්සෙල්ලා අපිට කොරෝනා හැදිලා තියෙනවා. රෙජිස්ටර් වෙන්නත් අපි පැය 3ක් හිටියා. ඉතින් පිළිවෙලට ගැහුවා ඉවරයි. කිසිම පිළිවෙලක් නැහැ මෙතන. එන්නත් කරන්නේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීය සංගම් මෙලෙස අදහස් පළ කළා. දැන් පැහැදිලිවම දැන් මේ වෙනකොට අපි දන්නවා තමන්ගේ හැකියාව, තමන්ගේ ඇඳුරුම්කම, තමන්ගේ බලපුරුවන්කාරකම පාවිච්චි කරලා එන්නත් ලබා ගන්න අය ඉන්නවා. බලහත්කාරයෙන් එන්නත් ලබා ගන්න අය ඉන්නවා. ජාතික රෝහලට එහෙම අමාත්‍යවරයෙක් පවා ඇවිල්ලා එක් අවස්ථාවක බලෙන් එන්නත් විද ගැනීමේ උත්සාහයක යෙදුණා. නෑ ඇත්තටම තාක්ෂණික කමිටුවෙන් තීන්දුව කරපු දේවල් තියෙනවා. ජනාධිපති කාර්යසාධක බලකාය අතිගරු ජනාධිපතිතුමා දීපු උපදෙස් දැන් මේවත් තියෙද්දි සමහරට හදිසිය රැයට කතා කරලා කියනවා හෙට වැක්සිනේෂන් පටන් ගන්න කියලා. එහෙම එන්නත් කරන්නේ කරන්න බෑ. හදිසිය කෝල් එකෙන් සමහර තීන්දුව වෙනස් වෙලා තියෙනවා. එන්නත් කරන්නේ පිළිබඳව මාර්ගෝපදේශයක් දෙන්න ඕන. දැන් එහෙම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශ මෙච්චර කල් දේවල් කියුවේ. හැබැයි අපි එහෙම ඒවා දකින්නේ නෑ. හදිසියේ වයස් කාණ්ඩය වෙනස් වෙනවා. ඉතින් එතන ගැටලුවක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරී. එතකොට මේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් මට කොවිඩ් පාලන වගකීම දීලා තියෙනවා. ඒ තියෙන රැස්වීම් සමහර අපි දාන්නේ නැහැ. ගන්න තීන්දුව ගැන දාන්නේ නැහැ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනුම් කරන ලද ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 5ක් හෙට දිනේදී මෙරටට ලැබීමට නියමිතයි. වත්මන් ආණ්ඩුව නිසිලෙස පවත්වාගෙන යාමට නම් දුර්වල නිලධාරීන් ඉවත් කළ යුතු බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. ඒ අද නාරාහෙන් පිට අභයාරාමේදී පැවති හමුවකදී. නාරාහෙන් පිට අභයාරාමයේ අද දහවල් පැවති මෙම හමුව සඳහා වත්මන් ආණ්ඩුව බිහි කිරීමට පුරෝගාමී වූ දේශපාලන පක්ෂ 8ක නායකින් හා භික්ෂුන් වහන්සේ පිරිසක් එක්ව සිටියා. අපි ආණ්ඩුව පත් කරා වගේ හරි මග ගෙනියන්නත් අපට අවශ්‍යකම තිබෙනවා. ඒ නිසා ඒ පක්ෂ නායකයෝ ටික ගෙන්නලා මුලින් කැපවෙච්ච ගෙන්නලා අපි අද සාකච්ඡා කරේ ඉතිරි ගමන පිළිබඳව. හැම තැන්වලම උද්ඝෝෂණ කැරලි නොයෙක් දේවල් තිබෙනවා. සමහර තැන්වල වැඩ කෙරෙන නොකරන පත් වෙලා තිබෙනවා. ඉතින් ගෝඨාභය ජනාධිපතිතුමාගේ සෞභාග්‍යමය සැලැස්ම නිවේද ගෙනියන්න නම් මේ තියෙන මේ බාධක නැති කර ගන්න ඕනේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන මම යමක් කියනවා නම් ඇත්තවන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයක් අද නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය මං හිතනවා අන්ත පිරිහීමකට පත් වෙලා තිබෙනවා. ඒ වගේම පරිපාලනය කරන්න බැරි අදක් නිලධාරීන් ආණ්ඩුවේ දාලා තියෙන දැන් වලට. අපි කියන්නේ ජනාධිපතිතුමාට මේ රට ගෙනියන්න ඕනකම තියෙනවා. නමුත් අර වාගේ දුර්වල නිලධාරීන් දාගෙන ගෙනියන්න බෑ. නෑ උන්වහන්සේලාගේ තියෙන කලකිරීමක් නෙවෙයි උඩනගපු ජනවරමට අනුකූලව වඩා නිවැරදි කොට ආණ්ඩුව ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාවය. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාන් මේ රටේ රාජනායකයා හැටියට එතුමාගේ ශක්තිය වඩා දේශපාලන වශයෙන් බල සම්පන්න කිරීමේ වැදගත්කම තමයි උන්වහන්සේලා අපිට පෙන්වලා දුන්නේ. හුදකලා තීන්දුව ගන්න නැතුව සාමූහික තීන්දුව ගන්න එක හොඳ දෙයක් විදිහට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන්නේ. ඒ හින්දා වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේලා පක්ෂ නායකයෝ කැඳවලා මේ සාමූහිකව කතා කරලා සාමූහික තීන්දුව ගැනීමේ වැදගත්කම ගැන පෙන්වලා දුන්නේ. ඒ සමගින් පුවත් විකාශය අවසන් වනවා.